තෙරුවන් සරණයි සියලු දෙනාටම වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්මය ශ්‍රවණය කරන්නට විශේෂයෙන් යුග පුරුෂයන්ගේ චරිතාපදානයන් ශ්‍රවණය කිරීමට මෙහි රැස් සිටින සියලුම පින්වතුනි පින්වතියනි සුවිශේෂී වැඩසටහන් මාලාවක තුන්වෙනි අදියර හැටියටයි අපිට මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ නිර්මල බුදුදහම සුරකී යුග පුරුෂයන් කියන මේ තේමාව යටතේ වර්ගීකරණයට ලක් කරලා තිබෙන මෙම වැඩසටහන් මාලාවේ අපි මීට අවස්ථා දෙකකදී ඊට පෙර මේ ශාසනය තුල විවිධාකාරයෙන් ඒ යුග මෙහෙවරවන් සිද්ධ කරන්නට යෙදුණු යුග පුරුෂයන් පිළිබඳව විශේෂයෙන් ගිය සතියේ අපි කුන්දගත්ත තිස්ස මහරහතන් වහන්සේට පෙර සතියේ අරිට්ඨ මහරහතන් වහන්සේ සහ අනුලා මහරහත් තෙරණිය පිළිබඳව සාකච්ඡාවට භාජනය කරන්නට යෙදුණා. අද දිනේදී සුවිශේෂී මාතෘකාවක් ඒක මම සුවිශේෂී මාතෘකාවක් හැටියට සලකන්නට යෙදෙන ප්‍රධාන හේතුවක් තිබෙනවා. ඒ තමයි මහා යුග මෙහෙවරක් සිදුකොට වර්තමානයේ අපමණ අපවාදයට ලක්වෙන මහෝත්තමයන්න් වහන්සේ හැටියටයි අද මාතෘකාව අපිට සලකන්න පුළුවන්කම ලැබෙන්නේ. අටුවාචාර්ය බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේගේ චරිතාපදානය. මේ මහෝත්තමයන්න් වහන්සේ දෙවන ධර්ම සංගායනාවට සහභාගී වුණු මහරහතන් වහන්සේලාගේ දූරදර්ශී ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට මේ ශාසනික යුග මෙහෙවරට එකතු වෙච්ච මහෝත්තමයන්න් වහන්සේ නමක්. නමුත් මේ මහෝත්තමයන්න් වහන්සේ පිළිබඳව සමහර උදවිය අතර තිබෙන මතය ඊටා සාවාද්‍ය මතයක් බව අප හොඳාකාරව දන්න කාරණාවක්. නමුත් ඒ සමාජගත වීමේදී වැරදි ආකල්පයකින් සමාජගත වෙලා උන්වහන්සේ පිළිබඳව අපමණ අපවාද සමාජය තුලින් අපිට අහන්නට ලැබෙනවා. බමුණෙක් කියලා බැනවදිනවා සමහර අවස්ථාවල ඉන්දියානු කුමන්ත්‍රණකාරයෙක් කියලා අපිට අහන්නට ලැබෙනවා. විවිධ ආකාරයෙන් ඒ මහෝත්තමයන්න් වහන්සේට අපවාද නින්දා අපහාස සිද්ධ කරන්නට ගොඩක් අය පෙළඹිලා සිටින ආකාරය අපි දකිනවා. මම හිතන්නේ ඒ තරම් මහා පාප කර්මයක් මේ යුගයේ ඒ අපවාදයේ තුලින් තවත් අපවාද තුලින් රැස් කරගන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මොකද ඒ තරම් භයානක මහා පාප කර්මයක් තමයි මේ බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේට සිද්ධ කරන අපවාදය. මහා යුග මෙහෙවරක් සිද්ධ කරු මහෝත්තමයන් වහන්සේ නම ඒ උතුමන් වහන්සේ පිළිබඳවයි අද මේ දේශනය තුලින් ඒ චරිතාපදානයන් දිගහැරනු ලබන්නේ. ඒ අනුව විශේෂයෙන් වෙනදා වගේම සුපුරුදු පරිදි මේ උතුම් දේශනය සඳහා ගෞරවයෙන් අපට සම්පත්දායකත්වයේ සිද්ධ කරනු ලබන්නේ ගෞරවනීය රාජකීය පඬිත අවසරයි මිස්සක කමලසිරි ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ සුපුරුදු පරිදි අද මේ දේශනාව මෙහෙවනු ලබනවා. ඒ අනුව අප කල්න මිතුරු ජාත්‍යන්තර සංවිධානය මගින් සංවිධානය කරනු ලබන මේ උතුම් දේශනා මාලාවේ අද දිනේ දේශනයට ගෞරවනීය අපගේ පඬිත හාමුදුරන් වහන්සේට පාදාභිවන්දනයෙන් යුක්තව ආරාධනා කොට සිටිනවා. අවසරයි පඬිත හාමුදුරනේ, තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු පින්නතුනි, මේ බුද්ධරක්කිත හාමුදුරන් වහන්සේ මුලින් හැඳින්වීමක් කර අපමණ සේවාවක් කරලා අපමණ දෝෂ දර්ශනයට ලක්ව සිටින චරිතයක් හැටියට. ඒ නිසා මේ චරිතය පිළිබඳව අපි වඩාත් වැඩියෙන් අවධානය යොමු කරලා තිබෙනවා. අපේ මේ ශ්‍රී ලංකා දූපත එතනින් පසුව බෞද්ධ ලෝකය එතකොට ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොටගෙන ලෝකයට ව්‍යාප්ත වුණු බුදුදහම මේ පිළිබඳව තාම පුළුල් වූ ඉතිහාසයක් තිබෙනවා. ලංකාව වැනි පුංචි දූපතකින් බලාපොරොත්තු නොවිය හැකි තරම් මෙහෙවරක්
එම කාර්යයේදී ඉටු වෙලා තිබෙනවා. ඒකට ලංකාවේ බුදුදහම පෝෂණයෙහිලා බලපාපු ජම්බුද්වීප නැත්තම් ජම්බුද්වීපයේ චරිත අතරින් තුන්වෙනි චරිතය අපි වැදගත් කොට සලකන තුන්වෙනි චරිතය බුද්ධඝෝෂ හාමුදුරන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ ඊට පස්සේ බුද්ධඝෝෂ හාමුදුරන් වහන්සේ. ඒත් බුද්ධඝෝෂ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරන්නේ අපිට ධර්මයේ දේශනා කිරීම සඳහා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරන්නේ අපිට ධර්මය ලබා දීම සඳහා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ එතන අනිත් පැත්ත අපෙන් ධර්මය ලබා ගැනීම සඳහා වැඩම කරපු කෙනා. ඒකට බුද්ධඝෝෂ හාමුදුරන් වහන්සේගෙන් වෙච්ච මෙහෙවර අපි ඉදිරියේදී සාකච්ඡාවට ගන්නවා. ඒ නිසා මුලින්ම උන්වහන්සේගේ ජීවන තොරතුරු ටික අපි දැනගෙන ඉන්න එක වැදගත් කියලා අපි හිතනවා. ඒකට බුද්ධඝෝෂ හාමුදුරන්ගේ උප්පත්තිය පිළිබඳව නැත්තම් මේ බුද්ධඝෝෂ හාමුදුරන්ගේ ජීවන තොරතුරු ලබා ගැනීමේදී අපට වැදගත් වෙනවා. අංක 1ට උන්වහන්සේ විසින් රචනා කරනු ලැබූ පොත්පත් සහ එම පොත්පත්හි අඩංගු වෙන ජීවදත්ත ප්‍රමාණය. ඒක අංක 1ට ගන්න පුළුවන්. හැබැයි ඊටාම සුළු ප්‍රමාණයක් තියෙනවා. අංක 2ට මහවංශය. මහවංශයේ නතරතුරු අංක 3ට අපට යොදා ගන්න පුළුවන් පසු කාලේන වලිය වෙන පූජාවලිය ඇතුළු වෙනත් වංශ කතාවල දක්නට ලැබෙන තොරතුරු. ඊළඟට බුද්ධඝෝෂ උප්පත්ති නමින් ලියවෙන පාලි ග්‍රන්ථය බුරුමේදී රචනා වන පාලි ග්‍රන්ථය සහ මලයානු අර්ධද්වීපයේ තියෙන පාලි සාහිත්‍යයේ බෞද්ධ සාහිත්‍යයේ එන තොරතුරු. මෑත කාලේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ පිළිබඳව කරපු අධ්‍යයනයන් ඒ අතරේ වැදගත් චරිතයක් පොල්වත්තේ බුදුදත්ත මාහිම්පාණන් වහන්සේ. එතකොට මේ පිරිස විසින් ඉතිහාසයේ ඒ තියෙන මූලාශ්‍ර පදනම් කරගෙන අපි මේ චරිතය කැටි කරගෙන තිබෙනවා. ඒ අනුව මහවංශයේ සපයන තොරතුරු මම නම් හිතන්නේ මගේ පෞද්ගලික අදහස ඉතාම ප්‍රමාණවත් විධිමත් තොරතුරු සැපයීමක් මහවංශය කරලා තියෙනවා කියලා තමයි මගේ අදහස. අපේ පොඩි වැරද්දක් කරගන්නවා අපි. ඒකට හේතුව තමයි ඒ ශාස්ත්‍රීය ශික්ෂණය කියලා එකක් තියෙනවා. ශාස්ත්‍රීය ශික්ෂණය, ශාස්ත්‍රීය අධ්‍යයනයේ ශික්ෂණයක් තියෙනවා. ඒ ශාස්ත්‍රීය අධ්‍යයනයේ ශික්ෂණයක් නැති පිරිස ශාස්ත්‍රීය අධ්‍යයනයන් වලට අදාළ වෙච්ච ලිපි ලේඛන කියවන්න ගියපුවාම බරපතල අර්බුදයකට යනවා ඒ අය. දැන් කිසියම් කාරණයක් විවේචනයට ලක් කරන්නේ ඒක සම්පූර්ණ විනාශ කරන්න නෙමෙයි. ඒ විවේචනය ඇතුලේ තමයි අපිට සැබෑ තොරතුරු එහි වැදගත් කරුණු මතු කරගන්න පුළුවන්. ඒතර මේ ශාස්ත්‍රීය ශික්ෂණයක් තිබෙන අය විවේචන කරන්නේ අන්නේ අර්ථයෙන්. ඒතර සමහර ලාවට අපි ලංකාවෙම ගත්තත් මෑත භාගයේ ගත්තත් විද්‍යෝදය සහ විද්‍යාලංකාර කියන පිරිවෙන් දෙකේම එහි නේවාසිකව සිටි මේ ආචාර්යවරුන් හැටියට හිටපු භික්ෂුන් වහන්සේලා ගිහි ආචාර්යවරු ඒ අය අතරේ එක කාරණය සම්බන්ධයෙන් විවිධ මත තිබුණා. ඒවා පත්‍රවල සංවාද බවට පත් වුණා. පොත්පත්වල සංවාද බවට පත් වුණා. හැබැයි ඒ අය එකම ආයතනයේ වැඩ කරා. එකම දානශාලාවේ තමයි දානේ වැළඳුවේ.
එකම පිරිත් දේශනාව පිරිත් පින්කම එකම පින්කම තුළ කට්ටි පිරිත් දේශනාවල් සිද්ධ කරා. ඒතර මේ ශාස්ත්‍රීය වාද විවාද කියන්නේ පෞද්ගලික ගැටුම් නෙමෙයි. හැබැයි ඒ ශාස්ත්‍රීය සංවාද වාද විවාද පිළිබඳව කිසිදු අවබෝධයක් නැති එයින් පරිබාහිර වෙච්චි ඒ ගුරුකුලය තුළට ඇතුල් නොවුණු පිරිස් මේවා කියවලා ඉවරලා හිතන්නේ මේවත් එක්ක ගහමරා ගන්න ඕන කියලා. අන්න ඒ නිසා මේ විවේචන කියන ඒවා තේරුම් ගන්න ඕන. ඒකට ශාස්ත්‍රීය ශික්ෂණයක් පරිචයක් තියෙන්න ඕන දෙයක්. එහෙම නැතුව තම තමන්ගේ පුහු අමනෝඥකම මතු කරගන්න දෙයක් නෙමෙයි විවේචනයක් කියන්නේ. එතකොට මහවංශයේ තියෙන බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ චරිතයට අදාළ කොටස දැඩි විවේචනයකට ලක් වෙලා තියෙනවා ඉතිහාසයේ. ඒ විවේචනයට ලක් කරේ වෙන දෙයකට නෙමෙයි. ඒ කරුණු හරියට මතු කරගන්න. ඒ නිසා මහවංශයේ තියෙන තොරතුරු වඩාත් විශ්වසනීය නිවැරදි ප්‍රමාණවත් තොරතුරු හැටියට මම සලකන්නේ. ඒතර මේ කරුණනවා උන්වහන්සේ බුද්ධඝෝෂ පැවිදි වීමට පෙර මොන නමක් තිබුණද කියලා අපි කියන්න දන්නේ නැහැ. හැබැයි ගෝත්‍ර නාමයේ හැටියට ഘോഷ කියන නාමය තියෙන්නේ නැති කියලා අපිට පේනවා. සමහරලාට විෂ්ණු ഘോഷ, ශිව ഘോഷ ඔය වගේ නමක් තියෙන්න පුළුවන්. බුද්ධගයා වාසන්නේ පිහිටපු මෝරණ්ඩ කේතකය. මෝරණ්ඩ කේතකය තමයි ඒ කියන්නේ මොනර බිත්තරය කියන අර්ථය තමයි මොනර බිත්තරය කියන අර්ථය තමයි මෝරණ්ඩ කේතකය කියන වචනේ තේරුම. මේ ස්ථානයේ බුද්ධගයා වාසන්නේ ස්ථානයක් හැටියට අපේ මහවංශය සඳහන් කරලා තිබෙනවා. එතකොට මේ පිළිබඳව වෙනස් මත දෙකක් පසු කාලීන පොත්පත්වල තිබෙනවා. බුද්ධඝෝෂ උප්පත්ති නමින් ලියවෙන බුරුම පොතක් තියෙනවා. පාලි භාෂාවෙන් ලියවෙන. ඊටාම දුර්වලයි. ඇත්තම දුර්වල පොතක්. මේ ශාස්ත්‍රීය මට්ටමින් දුර්වලයි, කරුණු හැටියටත් දුර්වලයි. ඒ පොතේ කියන විදිහට බුද්ධඝෝෂ හාමුදුරුවෝ බුරුමේ කෙනෙක්. බුරුමේ ඉපදුණු කෙනෙක් හැටියට තමයි බුද්ධඝෝෂ උප්පත්ති කතාවේ සඳහන් කරන්නේ. දැන් ඒ පොත දිහා පරීක්ෂාකාරීව කල්පනා කරලා බලුවොත් හොඳට කියවලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙන එක දෙයක් තියෙනවා. මට එන්න පුළුවන් නිගමනයක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. මම කැමති එක නිගමනයකට වඩා අදහසක් හැටියට ඉදිරිපත් කරලා ඒක පොඩි පරීක්ෂණයක් ඒ ගැන කරන්න කවුරු හරි පටන් ගන්නවා නම් හොඳයි කියලා කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. මම හිතනවා බුද්ධඝෝෂ උප්පත්ති කතාව කියලා බුරුමේ ලියවෙන පොතේ තියෙන්නේ චරිත දෙකක් එකට බද්ධ වෙලා කියලා. කියන්නේ බුරුමේ ඉපදිලා ලංකාවට ඇවිත් ත්‍රිපිටකයේ හෝ අට කතා පිටපත් කරගෙන ගියපු භික්ෂුන් වහන්සේ කෙනෙක් සහ බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ චරිතාපදානයකට කලවම් වෙලා තිබිච්ච තොරතුරක් තමයි අවසානෙට බුද්ධඝෝෂ උප්පත්ති හැටියට පොතට ආවේ කියලා. ඒක තමයි අවසානට අපිට පේන්න තියෙන දේ. මොකද ඉතිහාසය එහෙම වෙලා තියෙනවා. ඉතිහාසය එහෙම වෙලා තියෙනවා. චරිත දෙකක් එකට පටලගෙන මේ ලියවිච්ච අවස්ථා ඕන තරම් අපේ බෞද්ධ ඉතිහාසෙත් හොයාගන්න තියෙනවා. ඒ දෙන්නෙක් නමුත් එකට අරන් ලියලා තියෙනවා. එක චරිතයක් හැටියට. සමහර අවස්ථාවල වෙලා තියෙනවා එකම චරිතය හැබැයි දෙන්නෙක් හැටියට ලියලා තියෙනවා. එතකොට මෙතන මේ බුරුමේ තියෙන පොත සම්බන්ධයෙන් ගන්න එක යෝජනාවක් හැටියට මම කරනවා. මේක බුරුම ජාතික භික්ෂුන් වහන්සේ කෙනෙක් ලංකාවට ඇවිල්ලා ත්‍රිපිටකය පිටපත් කරගෙන හෝ අටුවා පිටපත් කරගෙන බුරුමෙට ගිහිල්ලා තියෙනවා. ඒ ගියපු හාමුදුරුවෝ බුද්ධඝෝෂ හාමුදුරුවෝ දෙක එකට පැටලෙලා කතාවක් ගොඩනැගිච්ච එකක් තමයි එතන දකින්න තියෙන්නේ. අන්න ඒ පොතට අනුව තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ බුරුමේ කියන අදහස ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපේ පොල්වත්තේ බුද්ධදත්ත
නායක හාමුදුරුවෝ උන්වහන්සේ බුද්ධඝෝෂ චරිතය පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා තිබෙනවා. ඒකේදී උන්වහන්සේ එකතු කරගන්න තියෙන හැම තොරතුරක්ම උන්වහන්සේගේ පොතට ඇතුල් කරා. ඒ ලිපියට ඇතුල් කරා. ඒකේදී උන්වහන්සේට කර්ණාටක ප්‍රාන්තයේ ඉතිහාසය පිළිබඳව සොයා බලපු පාසල් ගුරුවරයෙක් කියපු කතාවකුත් ඇතුල් කරලා තියෙනවා. මොකද උන්වහන්සේ හැම තොරතුරක්ම තමන්ගේ ලිපියට ඇතුල් කරපු නිසා. උන්වහන්සේ ඒකෙදි නිගමන දීලා නැහැ. එතකොට මේකේ තියෙනවා මේ ඒ කර්ණාටක ප්‍රාන්තයේ පාසල් ගුරුවරයා උන්වහන්සේට මුණ ගැසුණු පාසල් ගුරුවරයා කියනවා මේ කර්ණාටකවල මෝරණ්ඩ කේතකයයි කියලා හිතන්න පුළුවන් එම අදහස තියෙන ගමක් තියෙනවා කියලා. ඒ මොනර බිත්තරය කියන අදහස තියෙන ගමක් තියෙනවා කියලා. ඒක තමයි එකම කතන්දරය එතනට තියෙන. ඒ කතාව අර පොතට ඇතුල් කරපුවාම අපි ගොඩක් අය ඒක ගත්තා බුද්ධඝෝෂ හාමුදුරුවෝ බුද්ධ ගයාව ආසන්න කෙනෙක් නෙමෙයි මේ දකුණු ඉන්දියානුවෙක් කියලා. ඒ දකුණු ඉන්දියානු කතාව එන්නේ එතන. බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ මාතෘ භූමිය හැටියට. පස්සේ කාලෙක නේ පස්සේ කාලේ දකුණු ඉන්දියානුවා දෙමළෙක් වෙලා දෙමළා නේ පර දෙමළෙක් බවට පත් කරලා කුමන්ත්‍රණකාරයෙක් බවට පත් කරන්න හේතු වෙච්ච සාධකයේ තියෙන ඔන්න ඔතන. පොල්ලත්ති බුද්ධදාත නායක හාමුදුරුවෝ විසින් ලියන පොතේ උන්වහන්සේට කර්ණාටක වැසියෙක් කියපු කතාවක් ඇතුල් කරලා තියෙනවා. එච්චරයි. ඒක අනුව නිර්මාණය වෙච්ච කතන්දරයක්. නමුත් අපේ වංශ කතාවේ පැහැදිලිව මහවංශය කියන්නේ උන්වහන්සේ බුද්ධ ගයාව ආසන්නයේ ගමක ඉපදුණු කෙනෙක් කියන එක. එතකොට මව සහ පියා කේසිනී සහ කේසි කියන බ්‍රාහ්මණයින් මෙන්න මෙතන වැදගත් වෙනවා බ්‍රාහ්මණ කියන මේ බ්‍රාහ්මණ වංශිකයෙක් කියලා තමයි නම් කරන්නේ මේ පවුල. හැබැයි පොල්ලත්ති බුද්ධදත්ත නායක හාමුදුරුවෝ මේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණයේදී උන්වහන්සේ කරුණු සහිතව ඉදිරිපත් කරලා තිබෙනවා මේ ഘോഷ් කියන නාමය මුල් කරගෙන මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ කායස්ත කුලයට නැත්තම් ගෝත්‍රයට අයිති කෙනෙක් කියලා. මේ කායස්ත කුලය කියලා කියන්නේ ශාස්ත්‍රීය පියෙකුට දාව ශාස්ත්‍රීය නොවන පවුලක ඉපදුණු කෙනෙක් කායස්තයෙක් හැටියට සැලකනවා. එතකොට කායස්ත කියන එක ස්ථීරව මේ ගෝත්‍රයක් කුල પરම්පරාවකට වඩා අර අර්ධ ශාස්ත්‍රීය පවුලක ශාස්ත්‍රීය නොවන මවකගේ දරුවෙක් හැටියට උපදින කෙනෙක්. එතකොට මේ කායස්ත පරපුරේ අය හැම වෙලාවෙම උගත්තු සහ හොඳ ලේඛකයෝ හැටියට තමයි ඉතිහාසය අපට දකින්න තිබෙන්නේ. අර බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ චරිතය දිහා බලපුවාමත් ඒක අපිට දකින්න පේන්න තියෙනවා. එන උන්වහන්සේ කායස්ත පරපුරට අයිති කෙනෙක්. එතන බ්‍රාහ්මණ කියන වචනයටත් අපිට හොඳ අර්ථයක් එතන එනවා. බ්‍රාහ්මණයා කියන එකෙන් හැම වෙලාවෙම අදහස් වෙන්නේ අර වෛදික බ්‍රාහ්මණ කියන එකම විතරක් නෙමෙයි උගතා කියන එක. දැනුගත් කෙනෙක් කියන එක. ස්කොලර් කියන අර්ථයෙන් තමයි බ්‍රාහ්මණ කියන එක යෙදিলা තියෙන්නේ. ඒතර බුද්ධඝෝෂ හාමුදුරුවන්ටත් බ්‍රාහ්මණ කියන නම යෙදෙන්නේ අර ස්කොලර් කියන අර්ථයෙන් උගතෙක් කියන අර්ථයෙන් තමයි උන්වහන්සේට ඒ නම යෙදෙන්නේ. එතකොට ඊළඟට උන්වහන්සේගේ කාලය බුද්ධ වර්ෂයෙන් 10 වෙනි සියවස 10 වෙනි සියවස කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා වසර 1000කට පස්සේ තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉන්නේ. මේක ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සියවස. 5 වෙනි සියවසේ කාලය තුල තමයි මේක ගැනෙන්නේ. මේ වර්ෂ කාලය අපි හොයාගන්නේ ලංකාවේ වංශ කතාවල මහවංශයේ සඳහන් වෙනවා. උන්වහන්සේ මහනාම රජතුමාගේ කාලේ ලංකාවට පැමිණියා කියන එක. ඒතර මහනාම රජතුමා රාජ්‍යත්වයට පත් වෙන්නේ 954 බුද්ධ වර්ෂයෙන් 954. ඒ නිසා
ඒ නිසාම බුද්ධඝෝෂ හාමුදුරුවෝගේ කාලේ මෙන්න මේ මහානාම රජතුමාගේ කාලය කියලා අපිට තීරණයකට එනවා. හැබැයි බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ පොත්වල තියෙන්නේ සිරිනිවාස කියන නාමය. තවදුරටත් මම දන්නේ නැහැ සිරිනිවාස සහ මහානාම කියන දෙදෙනාම එක්කෙනෙක් කියන එක තහවුරු වෙන්න කිසියම් වෙනත් මූල සාධකයක් අභිලේඛනයක් හම්බෙලා තියෙනවද කියන එක. බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ ලියන පොතේ තියෙනවා සිරිනිවාස කියන නම. වංශ කතාවේ කියනවා මහානාම කියන එක. හැබැයි අපේ රජවරුන්ට නම් කීපයක් තිබුණ හැටි අපි දන්නවා. සෙල්ලිපි එක නමක්, ඒ වගේම සෙල්ලිපි වල එක නමක් තියෙනවා, මහවංශේ තව නමක් තියෙනවා. එවැනි දැන් උදාහරණයක් හැටියට දුටුගැමුණු දුට්ටගාමිනී කියන එක මහවංශයේ තියෙනවා. නමුත් සෙල්ලිපි වල හම්බ වෙන්නේ ගමිනී අබේ කියලා. ගමිනී අබේ කියලා. එතකොට වට්ටගාමිනී අබේ වලගම්බා සෙල්ලිපි වල හම්බ වෙන්නේ පිතාමහ කියලා. දැන් ඒ වගේ මේ නම් වල වෙනස්කම් තියෙනවා, මූලාශ්‍ර වල වෙනස් විදිහට යෙදෙනවා. ඒ නිසා සිරිනිවාස කියන නාමය බුද්ධඝෝෂ හාමුදුරුවෝ යොදා ගන්නවා. ඒ මහානාම රජතුමාමයයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒතර දැන් ඒ මහානාම කාලයත් එක්ක අරගෙන තමයි අපි උන්වහන්සේ 10 වෙනි සියවසට බුද්ධ වර්ෂයෙන් 10 වෙනි සියවසට ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සියවසට ගන්නෙ. දැන් මේ ഘോഷ තරුණයා බ්‍රාහ්මණයෙක් හැටියට බ්‍රාහ්මණ ඉන්දියාවේ තිබිච්ච වෙනත් විෂයන් ඒ වෙනකොට තිබිච්ච විෂයන් හදාරලා සංචාරක ජීවිතයක් ගත කරලා තිබෙනවා. සංචාරකයෙක් හැටියට කෝවිලෙන් කෝවිලට හරි පන්සලෙන් පන්සලට ගමන් කරමින් වාද විවාද කරමින් ඒ තැන්වල ඉගෙන ගන්න තියෙන දේ ඉගෙන ගනිමින් එක්තරා සංචාරක ජීවිතයකට වැටුණා. මේක පැරණි අධ්‍යාපන ක්‍රමයේ තිබුණු එක ක්‍රමවේදයක්. ඒක තමයි මූලික අධ්‍යාපනය තමන් ගෙදර තුලදී හෝ ගුරුකුලයේ තුල ලබාගත්තායින් පසුව තමන් විසින් සංචාරය කරලා අලුත් දැනුම හොයාගන්න එක. එතකොට අපිට පේනවා ഘോഷ මේ තරුණයාත් ඒ විදිහට දැනුම හොයාගෙන ඇවිදින්න පටන් ගන්නවා, සංචාරයක යෙදෙනවා කියලා. ඔහු එක්තරා විහාරයකට ඇවිත් ඒ නතර වෙනවා රාත්‍රියේ. නතර වෙච්ච වෙලාවේ පාතංජලිගේ යෝග ශාස්ත්‍රය, පාතංජලි යෝග ශාස්ත්‍රයේ පොත සජ්ජායනා කරනවා. දැන් මේ තරුණයා දැක්කහම සහ මේ පතංජලි යෝග ශාස්ත්‍රයේ පොත කියවන හඬ ඇහුවාම එහි හිටපු රේවත කියන මහස්තරයන් වහන්සේ තේරුම් ගන්නවා මේ මහා ප්‍රඥාවන්ත කෙනෙක්. මේ මහා ප්‍රඥාවන්ත තරුණයා අපිට එකතු කරගත්තොත්, අපේ ගොඩට එකතු කරගත්තොත් අනාගත ශාසනයට යහපතක් වෙනවා කියලා. මෙන්න මේ සිතුවිල්ල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් මේ ඊට අවුරුදු 1500කට පස්සේ ජීවත් වෙන අපේ රටේ අය, සමහර කණ්ඩායම් බුද්ධඝෝෂ හාමුදුරුවෝ එළවලා දාන්න යනවනේ පිටස්තරයෙක් කියලා. ඒක අර ගෝත්‍රික ගතිය. ගෝත්‍රිකයෝ එහෙමනේ. තමන්ගේ කොටුව ඇතුලේ විතරයි. ඉතින් පිට කිසි කෙනෙක් ඇතුළු කරගන්න කැමති නැහැ. ඒක බමුණු ගතිය. හත්මුතු පරම්පරාවෙන් ලේ ධාතුවෙන්ම තමන්ගේ වෙන්න ඕන. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. දැන් රේවත හාමුදුරුවෝ එහෙම නෙමෙයි කල්පනා කරේ. මේ පිටස්තරෙක්, මේ බාහිර කෙනෙක්. හැබැයි මෙයා ප්‍රඥාවන්තයෙක්, මෙයා බුද්ධිමතෙක්. මේ පුජ්‍යලයා අපේ ගොඩට එකතු කරගන්න ඕන. ඒ අපේ ගොඩට එකතු කර ගැනීම තුළ අපිට හොඳක් වෙනවා, ඔහුටත් හොඳක් වෙනවා. අන්න එහෙමයි දියුණු වෙනවා නම් කෙනෙක් හිතන්නේ. තමන්ගේ ජාතියක් ගොඩනගා ගන්න, ජාතියක් දියුණු කරගන්න හිතන කෙනෙක් ඉන්නවනම්
ශාසනය පෝෂණය කරන්න ශාසනය දියුණු කරන්න හිතනවා නම් මෙන්න මේ රේවත හාමුදුරුවෝ හිතපු විදිහට හිතන්න පුරුදු වෙන්න ඕන. මේ දක්ෂයා කොතනද ඉන්නේ හැකියාව කොතනද තියෙන්නේ ඒක මේ ගොඩට ගෙනල්ලා එකතු කරලා මේක පෝෂණය කරගන්නවා. ඒතර රේවත හාමුදුරුවෝ මේ විදිහට මේක කල්පනා කරේ. අනිත් පැත්තෙන් රේවත හාමුදුරුවෝ කියන්නේ මහා ප්‍රඥෙක් කියන එක හොඳට පේනවා අපිට. උන්වහන්සේ ගත්තු හැම තීරණයක් සම්බන්ධයෙන්. දැන් රේවත හාමුදුරුවෝට ඇහෙන්නේ පාතාංජලිය. පාතාංජලිය කියලා කියන්නේ ඉන්දියානු දැනුමේ එක්තරා අග්‍රඵලයක්. අද ලෝකෙම ඉන්දියාවෙන් ගන්න දේ තමයි බටහිර ලෝකයේ විශේෂයෙන් යෝග ශාස්ත්‍රය. යෝග දර්ශනය. ඉන්දියානුවන්ට අද ලෝකෙට විකුණ ගන්න පුළුවන් එකම දේ වෙලා තියෙන්නේ දැනුම හැටියට ඔය යෝග ශාස්ත්‍රය යෝග දැනුම. එතකොට මේ යෝග ශාස්ත්‍රයේ ඇතුළත් වෙන පාතාංජලිය තමයි ഘോഷ තරුණයා මේ සජ්ජායනා කරේ. ඒක පතංජලි කියන යෝගියා විසින් රචනා කරපු එක. එතකොට අපිට පේනවා ഘോഷ තරුණයාට යෝග ශාස්ත්‍රය පිළිබඳව හොඳ පරිචයක් තිබුණා කියලා. හොඳ අවබෝධයක් තිබුණා කියලා. ඒක පොත විතරක් කටපාඩම් කරගෙන හිටපු කෙනෙක් වෙන්න බෑ. යෝගා පුහුණුව තියෙන්නේ නැති. පුහුණුව අනිවාර්යෙන් කරන්න ඕන. එතකොට රේවත හාමුදුරුවෝ මේක අඳුර ගන්නවා මේ පාතංජලිය තමයි සජ්ජායනා කරන්නේ කියලා. දැන් රේවත හාමුදුරුවෝ මොහුව තමන්ගේ ගොඩට ගන්න ආරම්භ කරනවා. උන්වහන්සේ ගිහිල්ලා අර පාතංජලිය සජ්ජායනා කරමින් ඉන්න ഘോഷට ඇහෙන්න කියනවා මේ කෑ ගහන ගද්‍රබයා කවුද? ගද්‍රබයා කවුද? ගද්‍රබයා කියන්නේ කොටලුවෙක්. කොටලුවා කියලා කියන්නේ අස්වැයකට දාව බూరు දෙනකගේ කුස පිළිසිඳගත්තු සතාට අපි කියන්නේ ගද්‍රබ නැත්තම් කොටලුවා කියලා. හැන් මේ රේවත හාමුදුරුවෝ මේ ගද්‍රබයා කියන වචනේ පාවිච්චි කරේ ඇයි? එකක් තියෙන එක අර්ථයක්. ඔබ හොඳ අස්වැයෙක් නම් නෙමෙයි කියන එක. හොඳ අස්වැයෙක් නෙමෙයි. කියන අදහස එකේ ප්‍රකාශ වෙනවා. හෙලා දැකීමක ප්‍රකාශයක් තමයි හොඳ අස්වැයෙක් නෙමෙයි. මේ බూరు මාවකගේ ඉපදුණු අස්වැයෙකුට දාව බూరు මාවකගේ පැටියෙක් කියන අදහස. ගද්‍රබයා කියලා කියන එක. අනිත් පැත්තෙන් කායස්ත්‍යෝ කියන්නේ ඒ වගේ අය. ඒ කියන්නේ ශාස්ත්‍රීයකට දාව ශාස්ත්‍රීය නොවන මාවකගේ ඔය ඉපදුණු දරුවෙක්. දර රේවත හාමුදුරුවෝ මේ මොන අර්ථයෙන් හෝ මේක ඒ විදිහට තමයි කිව්වේ ගද්‍රබයා කියලා. හැබැයි ഘോഷ තමන්ට ගද්‍රබයා කිව්වහම හොඳ අස්වැයෙක් නෙමෙයි කියලානේ කිව්වේ. එතකොට ගද්‍රබයා කිව්වම ഘോഷත් අහනවා ගද්‍රබයාගේ භාෂාව තේරෙනවද කියලා. ගද්‍රබයාගේ භාෂාව තේරෙනවද කියලා. එතකොට රේවත හාමුදුරුවෝ කියනවා මට ඒක තේරෙනවා කියලා. එතකොට ഘോഷ සමහර විට එතන ගද්‍රබයාගේ භාෂාව තේරෙනවද කියන එක තමන්ගේ අභිමානය කියන්නේ නැත්නම් මොකද පාතංජලියේ තියෙන සංස්කෘතේ. එතකොට සංස්කෘත දන්නා කෙනා මහා පඬිවරයෙක් හැටියට තමයි සැලකුනේ. සංස්කෘත භාෂ දන්නා කෙනා. එතකොට භාෂාව දන්නවද කියලා ඇහිම ගද්‍රබයාගේ භාෂාව දන්නවාද කියලා ඇහිම තුලම ප්‍රකාශ වෙන්නේ මගේ ඥානය තේරුම් ගන්න පුළුවන් හැකියාව ඔබට තියෙනවද කියන එක අභියෝගයක් එතන තියෙනවා. රේවත හාමුදුරන්ගෙනුත් තියෙන අභියෝගයක්. ගද්‍රබයා කියලා කීම තුල. ഘോഷගේ තියෙන අභියෝගයක්. ගද්‍රබයාගේ භාෂාව තේරෙනවද කියලා අහන එක. එතකොට රේවත හාමුදුරුවෝ කියනවා තේරෙනවා. එතකොට ഘോഷ පාතාංජලියෙන් ප්‍රශ්න කරනවා. ഘോഷ හාමුදුරුවෝ පාතාංජලිය අහන ප්‍රශ්න වලට උත්තර දුන්නා විතරක් නෙමෙයි එහි තිබිච්ච පරස්පරයන් ගැටලුත් පෙන්ලා දුන්නා. මෙන්න මෙතන මේක ගැටලුවක්. මෙතන පරස්පරයක් තියෙනවා කියන එක. එතකොට අපිට එකෙන් පේන්නේ මොකද්ද? රේවත හාමුදුරන්ට යෝග ශාස්ත්‍රය ගැන පරිපූර්ණ දැනුමක් තිබුණා කියන එක. එතකොට දැන් මේකෙන් අපිට පේන්නේ මුන්වහන්සේලා හුදෙක් මේ බුදුදහම පමණක් දැනගෙන හිටපු අය විතරක් නෙමෙයි. අනෙකුත් ධර්ම ශාස්ත්‍රයන් පිළිබඳවත් උන්වහන්සේලාට පරිණත බවක් පරිචයක් ඒ හැකියාවක්
තිබුණා. ඒ වගේ තිබෙන අඩුපාඩුව තේරුම් අරන් තමයි එම පිරිස ධර්මය වැළඳගෙන තියෙන්නේ. මෙන්න මේ චරිත ලක්ෂණ තමයි අපි ඉගෙන ගත යුතු තේරුම් ගත යුතු වැදගත්ම කාරණා. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වුණාම භික්ෂු චරිතයක් වුණාම මෙන්න මේ ගුණය මේ ලක්ෂණය තිබිය යුතුයි. අන්‍ය දර්ශනය අන්‍ය ශාස්ත්‍රය අන්‍ය විෂයන් පිළිබඳව දැනුම තිබිය යුතුයි. ඒ දැනුමේ තිබෙන හරය ගන්න පුළුවන්කම තියෙන්නට ඕන. එහි තිබෙන අඩුවක් තියෙනවා නම් ඒ අඩුව තේරුම් ගන්නට ඕන. ඒ අඩුව තේරුම් ගැනීමෙන් පසු ඒ අඩුව සම්පූර්ණ කිරීමේ හැකියාව ළඟ තියෙන්න ඕන. අන්න එතකොට තමයි අපි අර පරිපූර්ණ භාවයට එන්නේ. එහෙම වුණොත් විතරයි අපිට ධර්මය ශාසනය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේ තමන් පොඩ්ඩක් සීමා සහිතව දැනගෙන ඒ දන්න සීමාව ඇතුලේ සියල්ල තියෙනවා කියලා හිතාගෙන සියල්ල තීරණය කරන්න යාම ඊටාම අමනෝඥ වැඩක්. දැන් මේ සිද්ධියෙන් පස්සේ මේ සාකච්ඡාවෙන් පස්සේ ഘോഷ අහනවා රේවත හාමුදුරුවන්ගෙන් ඔබ වහන්සේගෙන් මට ඉගෙන ගන්න යමක් තිබෙනවා. එතකොට ഘോഷ රේවත හාමුදුරුව කියනවා ඔව් තියෙනවා බුද්ධ මන්ත්‍රය. බුද්ධ මන්ත්‍ර තියෙනවා. ඒක ඉගෙන ගන්න නම් පැවිදි වෙන්න ඕන. ഘോഷ දෙපාරක් හිතුවේ නෑ ഘോഷ පැවිදි වෙනවා. මෙන්න මේ පැවිද්දෙන් පස්සේ ഘോഷ ඉන්දියාවේදීම ජම්බුද්වීපයේදීම බුද්ධ ഘോഷ පැවිද්ද වුණාට පස්සේ බුද්ධ ഘോഷ කියන නම ලැබෙනවා. මේ බුද්ධ ഘോഷාන්තර බොහොම කෙටි කාලයකින් බෞද්ධ අධ්‍යාපනය ලැබලා අවසන් කරනවා. මොකද ඊට ඉස්සෙල්ලා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. උන්වහන්සේ පොත් දෙකක් ලියනවා ඥානෝදය ප්‍රකරණය. ඒ වගේම ධම්මසංගණීට නැත්නම් අභිධර්මයේන ධම්මසංගණී කොටසට අත්තසාලිනී කියලා අට කතාවක් ලියනවා. එතකොට අපි දන්නවා මේ අත්තසාලිනිය තුල තියෙන දැනුම ඒ අටුවාව දැක්කාම ඒ යුගයේ බුද්ධ ഘോഷ හාමුදුරුවෝ මහා පරිමාණයේ දැනුමක් සහිත ඊටාම ඉහළ අවබෝධයකින් හිටපු කෙනෙක් කියලා. එතකොට බුද්ධ ഘോഷ හාමුදුරුවන්ට තමන්ගේ ගුරුවරයා රේවතිස්ත්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝයා ඉල්ලීමක් කරනවා සිංහලයට ගිහිල්ලා සිංහල අට කතාවල් පාලියට නගාගෙන එන්න කියලා. දැන් එතන කියවෙන එක වාක්‍යයක් තමයි සමහරු බුද්ධ ഘോഷ හාමුදුරුවෝ ජම්බුද්වීපේ නෙමෙයි කියන්න භාවිතා කරන්නේ සාධකයක් හැටියට. ඒ වාක්‍යය තමයි ත්‍රිපිටකයේ පමණයි මෙහෙට ගෙනල්ලා තියෙන්නේ අට කතා මෙහාට අරගෙන ආවේ නැහැ කියන එක. දැන් ප්‍රශ්නයක් එනවා ඇත්තටම බැලුමට ප්‍රශ්නයක් එනවා මේ ජම්බුද්වීපේ ඉඳලා මගධේ ඉඳලා මධ්‍ය මණ්ඩලේ ඉඳලා කියන්න අවශ්‍යතාවයක් තියෙනවද ත්‍රිපිටකයේ විතරයි ගෙනල්ලා තියෙන්නේ අට කතා ගෙනල්ලා නැහැ කියලා. ඒ හින්දා මේ සංවාදයේ මධ්‍ය මණ්ඩලය තුල විය යුතු නෑ වෙන්න බෑ. ඒක මධ්‍ය මණ්ඩලයෙන් පරිබාහිරව තමයි වෙන්න ඕන. එහෙනම් ඒක දකුණු ඉන්දියාවේ එහෙම නැත්නම් බුරුමේ තමයි කියන අදහසකට එනවා. නමුත් එහෙම එකපාරට තීරණය කරන්න පුළුවන් දෙයක්. අපි කල්පනා කරලා බලන්න ඕන. ඇයි කියන්නේ ත්‍රිපිටකයේ පමණයි මෙහෙට ගෙනලා තියෙන්නේ. අට කතා ගෙනාවේ නෑ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්නේ ලංකාවේ. ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරන්නේ ලංකාවේදී. ඒතර බුද්ධ ගයාවේ තියෙන වජ්‍රාසන විහාරය. ඒ වජ්‍රාසන විහාරයේ ඉන්නේ සිංහල භික්ෂු පරපුරක්. ඒතර ලංකාවේදී පිටපත් අලුලෙනේ පිටපත් කරපු ත්‍රිපිටකයේ පිටපත් රට ඇතුලේ වෙනත් ස්ථානවලට පිටපත් කරලා බෙදලා දුන්නා වගේ මුල් පිටපත මහවිහාරයේ ලෝවා මහා ප්‍රාසාදයේ තැන්පත් කරලා තිබුණා වගේ මෙම පිටපත් බුරුමයට ගිය බව අපි දන්නවා එම යුගයේම ඒ විදිහටම මධ්‍ය මණ්ඩලයටත් ලංකාවේදී ලියවෙන මේ ත්‍රිපිටකයේ පිටපත් ලැබෙනවා.
එතනදී පෙළ දහම ත්‍රිපිටකයේ මධ්‍ය මණ්ඩලයට ගෙනාවට මධ්‍ය මණ්ඩලයට අටුවාව අරගෙන ගිහිල්ලා නැහැ. ඒකයි තියෙන කාරණේ. ඇයි අටුවාව මධ්‍ය මණ්ඩලයට ගෙනියන්නේ නැත්තේ එහෙනම්? ත්‍රිපිටකය ගෙනිච්ච නම් ඇයි අටුවාව ගෙනියන්නේ නැත්තේ වෙලාවේ? ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? අටුවාව තියෙන්නේ සිංහල භාෂාවෙන්. සිංහල භාෂාවෙන් ලියවිච්ච පොතක් මධ්‍ය මණ්ඩලයට මගදේට අරන් ගිහලා වැඩක් නැහැ. වෙනත් රටකට අරන් ගිහලා වැඩක් නැහැ. ඒ නිසා දැන් පාලියේ එහෙම නැත්තම් පෙළ දහම ත්‍රිපිටකය බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන්න ඕන. එම යුගයේ ලියවෙන්නේ බ්‍රාහ්මී අක්ෂරයෙන්. ඒතර ඒ සමාන බ්‍රාහ්මී අක්ෂරයක් තමයි මධ්‍ය මණ්ඩලෙත් ඒ යුග වෙනටත් භාවිතා කරන්නේ. එතකොට පාලි භාෂාවෙන් තියෙන මාගධියෙන් ලිය බ්‍රාහ්මණී අක්ෂරයෙන් මාගධියෙන් ලියවෙන මේ ත්‍රිපිටකය මගධයට ගෙන යන එක අරුමයක් නෙමෙයි. මොකද මගධේ ඉන්න අයට මේක කියව ගන්න පුළුවන් නිසා. හැබැයි අට කතාව සිංහලෙන් තිබුණ නිසා බ්‍රාහ්මී අක්ෂරයෙන් ලිව්වත් මේක අරන් ගිහලා වැඩක් වුණේ. අන්න ඒ හේතුව නිසා තමයි මෙතන මේ කියන්නේ අටුවා මෙහෙට ගෙනාවේ නැහැ කියලා. එතනදී දීර්ඝ විස්තරයක් සපයනවා රේවත හාමුදුරුවෝ මහවංශයට අනුව සරියුත් මුගලන් දෙනමගෙන් ආරම්භ වෙන අටුවා සම්ප්‍රදාය සංගීතකාරක භික්ෂුන් වහන්සේලා විසින් වර්ධනය කරගෙන ආවා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකාවට මේක අරගෙන ගියා. එම යුගයේ ඒක සිංහලයට පරිවර්තනය වුණා. දැන් ඒක සිංහල භාෂාවෙන් හෙළ භාෂාවෙන් තියෙනවා කියන විස්තරය රේවත හාමුදුරුවෝ ඇතුළු මහා සංඝයාගෙන් ලැබෙනවා බුද්ධඝෝෂ හාමුදුරුවන්ට. එතකොට බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේට කියනවා මෙම අට කතා ටික පාලියට පරිවර්තනය කරගෙන එන්න කියලා. ඒ අනුව බුද්ධඝෝෂ හාමුදුරුවෝ සිංහලයට පැමිණීම සඳහා පිටත් වෙනවා. ඒතර නැවේ අතරමඟ එනකොට ලංකාවේ සිට මධ්‍ය මණ්ඩලයට යමින් තිබෙන තවත් නැවක් මුණ ගැහෙනවා. මේ නැව් දෙක නතර කරලා මුහුදු මැදදී නතර වෙලා එකට කතා බහක් ඇති වෙනවා නැව තුළ හිටපු අය අතරේ. ඒ අතරේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ දැනගන්නවා අනිත් නැවේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා. එතකොට අනිත් පැත්තේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තාම උන්වහන්සේලා අතරේ සාකච්ඡාවක් කතා බහක් ඇති වෙනවා. එතකොට එතනදී දැනගන්නවා ඒ උන්වහන්සේ බුද්ධදත්ත හාමුදුරන් වහන්සේ උන්වහන්සේ ලංකාවට පැමිණියේ මේ අට කතා රචනා කිරීම සඳහා කියලා. එතකොට මේ කාරණය උන්වහන්සේට කරගන්න බැරි වෙලා තමයි ආය පහුසැරයක් නැවත ගමන් කරමින් සිටින්නේ. ඒ නිසා අපට පේනවා ඊට පෙරත් මේ උත්සාහය අරන් තියෙනවා කියන එක. ඒ වෙලාවේ තමන් ළඟ තිබිච්චි පංහිද බුද්ධඝෝෂ හාමුදුරන්ට දෙනවා. ඒක සක්‍රයාගෙන් ලැබුණ එකක් හැටියට කියලා. සක්‍රයාගෙන් තමයි ලැබුණේ කියලා. ඒතර මේ සක්ක කියන එක වචනේ භාවිතා වෙනවා දිව්‍ය ලෝකේ ඉන්න සක්‍රයාට භාවිතා වෙනවා. ශාක්‍ය රජතුමාටත් භාවිතා වෙනවා. මේක කොයි එක්කෙනා දුන්නත් දන්නේ නැහැ. පංහිදක් හින්දා ශාක්‍ය රජතුමා දුන්නා කියලා තමයි අපට ඔක හිතන්න වෙන්නේ. එතකොට මේ බුද්ධඝෝෂ හාමුදුරන්ට පංහිදක් ලැබෙනවා. උන්වහන්සේ ලංකාවට පැමිණෙලා උන්වහන්සේ වාසය කරන ස්ථානය දූරසංකර විහාරය ශ්‍රීමා බෝධියට දකුණු දෙසින් තිබුණු ස්ථානයක්. ඒක දක්ෂිණ විහාරය තිබුණු ඒ ආසන්නයේ තිබෙනට ඇතැයි කියලා හිතනවා. එතකොට මේ දූරසංකර විහාරයේ කියන එකෙන් අදහස් වෙන්නේ මේ වචනය තුල අදහස් වෙන්නේ විදේශ රටවලින් පැමිණි භික්ෂුන් වහන්සේලාට වාසස්ථානය සඳහා හදපු විහාරය කියන එක තමයි මේ සංචාරක බංගලාව වගේ අදහසක් මේ සංචාරක බංගලාව වගේ අදහසක් තමයි දූරසංකර විහාරය කියන එකේ තේරුම. හැබැයි
බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ ලේඛනවල කියන්නේ මහා ප්‍රධාන ගරය කියලා. ඒතර මහා ප්‍රධාන ගරය කියන නම බුද්ධඝෝෂ හාමුදුරන් වහන්සේ ජීවත් වෙච්ච කාලේ මේ ස්ථානය හඳුන්වන්න ඇති. මහවංශය ලියවන කාලේ මෙය දුරසංකර විහාරය කියලා නම් කරලා තියෙන්නේ නැති. ඒ නිසා ඒ නම් දෙකේ වෙනසක් තියෙනවා. දැන් මේ විහාරස්ථානයේ උන්වහන්සේ නතර වෙලා උන්වහන්සේ අධ්‍යාපනය ලබන්නේ බුද්ධ මිත්ත කියන මහයිස්තරයන් වහන්සේගෙන් සිංහල භාෂාව ඉගෙන ගන්නවා. සිංහල භාෂාව ඉගෙන ගන්නවා. ඒතර මේ සිංහල භාෂාව ඉගෙනගෙන ඒ පිළිබඳව පරිචය ලබා ගත්තායින් පස්සේ සංඝපාල ඒ යුගයේ හිටපු මහා සාමි නැත්තම් ප්‍රධාන භික්ෂුන් වහන්සේ උන්වහන්සේ සංඝපාල මහයිස්තරයන් වහන්සේ සංඝපාල මහයිස්තිවරයන් ඇතුළු මහා සංඝයාගෙන් උන්වහන්සේ අවසර ඉල්ලනවා අටුවාවල් පාලි භාෂාවට නගන්න. එතනදී උන්වහන්සේට අවසර ලබා දීම සඳහා පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයට දෙන්නේ ගාථාවක් දෙනවා. ඒ ගාථාව අපි දන්නවා ප්‍රසිද්ධ ගාථාව අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජාය තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජටේ ජටං කියන ගාථාවත් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජටේ ජටං. මෙන්න මේ ගාථා දෙක දීලා කියනවා මේකට අටුවාව ලියන්න කියලා. ඒතර බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ ගාථා දෙක විස්තර කරමින් ලියන පොත තමයි විසුද්ධි මාර්ගය. මේ විසුද්ධි මාර්ගය. මේ විසුද්ධි මාර්ගය තුළ අපට පේන්න තියෙනවා උන්වහන්සේට මොනතරම් දැනුම් සම්භාරයක් පරිණත භාවයක් තිබුණාද කියන එක. එතකොට මේක මෑත භාගයේ මේ සම්බන්ධයෙන් මේ පොතත් විවේචනයට ලක් වෙනවා. එහෙම පොත්පත් විවේචනයට ලක් කරන්න ඕන. අපිත් ඒක කරනවා. ඒ විවේචනයට ලක් කරන්නේ ඒ පොත පුච්චලා විනාශ කරන්න නෙමෙයි. ඒ පොත අලු කරලා දාන්න නෙමෙයි. එහි වටිනාකම තව තව මතු කරගන්නේ සහ අපේ දැනුම පෝෂණය කරන්න එහෙම තමයි. නමුත් ඒ විවේචන අතරේ මේ පොත පිළිබඳව කරන ඇගීමත් ඒ මට්ටමෙම තියෙනවා. අද ලෝකයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල විසුද්ධි මාර්ගය තමයි බෞද්ධ අධ්‍යයනයේ මූල ග්‍රන්ථ හැටියට ගන්නෙ. සාමාන්‍ය විසුද්ධි මාර්ගය මේ ඇමරිකාවේ විශ්වවිද්‍යාල පුස්තකාලවල අනිවාර්ය පොතක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ බටහිර උගත්තු කියන එකක් තමයි මේකට ඔක්ස්ෆර්ඩ් උපාධියක් ලැබෙන්න සුදුසු ආචාර්ය උපාධියක් ලැබෙන්න සුදුසු පොතක් හැටියට. ඒතර මේකට එහෙම ගෞරවයක්කින් පිළිගන්න පොතක් මේ. ඒතර මේ පොත තමයි ඉදිරිපත් කරන්නේ උන්වහන්සේ මහවිහාරයේ සංඝයාට තමන්ගේ දැනුම පරීක්ෂා කිරීම සඳහා. ඒ පොත කියවලා මහවිහාරයේ සංඝයා තීරණය කරනවා උන්වහන්සේට අටුවා ලිවීමේ හැකියාව තියෙනවා කරන්න පුළුවන් කියලා. ඒ අනුව උන්වහන්සේට අටුවා ග්‍රන්ථ පෙළ ග්‍රන්ථ පරිහරණය කරන්න අවසරය ලබා ගන්න පුළුවන් වෙනවා. ලෝවා මහ ප්‍රාසාදයේ පුස්තකාලයට ඇතුල් වෙන්න අවසරය ලැබෙනවා. ඒතර පුස්තකාලයේ පරිහරණය සඳහා උන්වහන්සේට සිද්ධ වෙනවා අර වගේ විශාල පොතක් ලියන්න. දැන් අපිට මේ සිදුවීම් දාමය තුල පැහැදිලි වෙන කාරණය තමයි මේ ධර්මය සම්බන්ධයෙන් ධර්මයේ සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් මොනතරම් විධිමත් ක්‍රමවේදයක් ඒ පැරණි යුගයේ පවත්වාගෙන ගියාද කියන එක. මොනතරම් විධිමත් ක්‍රමවේදයක් තිබුණාද කියන එක. ඒ වගේම මේ දැනුම සම්බන්ධයෙන් මොනතරම් වටිනා සංවාද සාකච්ඡා තිබුණාද කියන එක. ඉතින් ඒ කරුණු අපිට ඊටාම වැදගත් වෙනවා. හේතුව මේ ධර්මයේ නිකන් ඔහේ පාවෙලා ආපු දෙයක් නෙමෙයි. මේ ඊටාම විධිමත්ව ක්‍රමානුකූලව වගකීම් සහිතව පරපුරෙන් පරපුරකට ගෙන ආපු දෙයක් කියන එක. එහෙම නැතුව අයාලේ ගියපු දේවල් හැටියට ධර්මයේ නොපැවතුනා කියන එක අපි තේරුම් ගත යුතුයි. එතකොට බුද්ධඝෝෂ හාමුදුරුවෝ
ලංකාවේදී රචනා කරන පොත්පත් අපිට පේනවා. උන්වහන්සේ පොත්පත් 13ක් ලියලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ පළවෙනි එක ලංකාවේදී ලියවෙන්නේ. ඊට පස්සේ සමන්තපාසාදිකාව විනය අටුවාව, සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාව, පපංච සූදිනී මජ්ක්‍ධිම නිකායට ලියන අටුවාව, සාරතප්පකාසිනිය සංයුක්ත නිකාය අටුවාව, මනෝරත පූර්ණීය අංගුත්තර නිකාය අටුවාව, සුත්ත නිපාත අටුවාව ඊළඟට තියෙනවා. මේ සුත්ත නිපාත අටුවාව පිළිබඳව සමහර අයගේ තියෙනවා මතවාද මේක බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේද වෙන කෙනෙකුගේද කියන කාරණේ. නමුත් බොහෝ දෙනා සලකන බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේමයි කියලා. ප්‍රාතිමෝක්ෂයට ලියවෙනවා අටුවාවක් උන්වහන්සේම ලියනවා කාංකා විතරණිය. ඊළාට ඉතාම වැදගත් වෙනවා මෙන්න මේක. අපේ අද තියෙන ජාතක පොත් වහන්සේ. ඒ තියෙන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියන ජාතක අට කතාව. ඒ ජාතක අට කතාවේ සිංහල පරිවර්තනය තමයි අපි ওই ජාතක පොත් වහන්සේ කියලා කියන්නේ. එතකොට මේ ජාතක අට කතාව බුද්ධඝෝෂ හාමුදුරුවෝ රචනා කරපු එකක්. පංච ප්‍රකරණ අට කතාව තිබෙනවා අභිධර්මයට ලියවෙන අටුවාව. විභංග ප්‍රකරණ අට කතාව හැටියට ලියවෙනවා සම්මෝහ විනෝදනීය. ධම්මපද අට කතාව තිබෙනවා. ඊට අමතරව කුද්දක පාඨ සහ සංයුත් සුත්ත නිපාත අටුවාව හැටියට පරමත්ත ජෝතිකාව තිබෙනවා. ඊළඟට මේ පද්‍ය චූඩාමණී කියන අවසාන පොත විවාදාපන්නයි. සමහරෙක් කියනවා ඒක බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ කියලා. නමුත් එහි අන්තර්ගතය ගත්තොත් නම් බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ වෙනත් පොත්වල තියෙන මතවාදයට වඩා වෙනස් මතවාදයක්. බොහෝ විට සර්වස්තවාදී බෞද්ධ නිකායේ මතවාදවලට ඇතුල් වෙන ලක්ෂණ තියෙනවා. ඒ නිසා බොහෝ විට ලංකාවේ මහතෙරුන් වහන්සේලා පද්‍ය චූඩාමණිය බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ පොතක් හැටියට පිළිගන්න සූදානම් වුණේ නැහැ. ඒතර මෙන්න මේ මෙහෙම ගත්තාම පද්‍ය චූඩාමණිය ඉවත් කරොත් උන්වහන්සේ ලංකාවේදී පොත් 13ක් ලියවිලා තියෙනවා. ඉන්දියාවේදී ලියවිච්ච දෙකත් එක්ක පොත් 15ක් ලියලා තියෙනවා. ඒතර මේ පොත් 15 සුළුපටු පුංචි පොත් නෙමෙයි. ඒවා මහා දැවැන්ත පොත්. මහා දැවැන්ත පොත්. මෙවැනි මහා දැවැන්ත පොත් රාශියක් රචනා කරන්න බෑ ලේසි පහසු චරිතයකට. උන්වහන්සේට තිබිච්ච මහා දැනුම මහා ඥාන සම්භාරය ඒ හැකියාව සුළුපටු කාරණයක් නෙමෙයි. දැන් මේ උන්වහන්සේ වෙතින් සිද්ධ වෙන මෙහෙවර අපි තක්සේරු කරන්න පටන් ගන්නවා. දැන් අර බුද්ධඝෝෂ උප්පත්ති කතාව බුද්ධඝෝෂ උප්පත්ති කතාවේදී වගේම වෙනත් වල සාවද්‍ය තොරතුරු තියෙනවා. ඒව නිසා තමයි අපිට මේක පැහැදිලි කරන්න ඕන. සමහර කෙනෙක් චෝදනා කරනවා චෝදනා ගණනාවක් බුද්ධඝෝෂ හාමුදුරන්ට ඉදිරිපත් කරනවා. මම මේ චෝදනා ටිකක් කියලා ගමුකෝ. ඉස්සෙල්ලාම මිත්‍යා මත ටිකක් තියෙනවා. පළවෙනි මිත්‍යා මතය තමයි බුරුම ජාතිකයෙක් ලෙස හැඳින්වීම. මේ බුරුම ජාතිකයෙක් ලෙස හැඳින්වීම සත්‍යයක් නොවේ කියන්න හේතු සාධක මං ඉස්සරලා ඉදිරිපත් කරා. මොකද හේතුව උන්වහන්සේ බුද්ධ ගයාව ආසන්න කෙනෙක් කියන එක. දෙවෙනි කාරණය තමයි පාතංජලිය පිළිබඳව දැනුම. පාතංජලිය වගේ පොතක් පිළිබඳව දැනුමක් බුරුමේ එම යුගයේ හෝ පසු කාලීනව තිබුණේ නැහැ. ඒක නිසා මේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ බුරුම සම්භාවය ඒ ඥාතිකම පිළිබඳව විශ්වාස කරන්න බෑ. ඒ වගේම දකුණු ඉන්දියානුවෙකු ලෙස හැඳින්වීම කිසිදු පදනමක් නැහැ. ඒ අදහස තියෙන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ තමන්ට තමන්ගේ මිත්‍රයෙක් කිව්වා යයි කියපු තොරතුර විතරයි. ඒක පොඩි කාරණයක් උන්වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක ඉහළට ලොකුවට මතු කරලා තියෙනවා පහුගිය කාලේ. මේ අනවශ්‍ය විදිහට මතු කරලා තියෙනවා තමන්ගේ පටු අරමුණු වලට. ඊළඟට තියෙනවා බුද්ධඝෝෂ උප්පත්ති කතාව කියන මේ බුරුමේ ලියවෙන පොත. මේ පොතේ ඊටාම අබහුව්‍ය දේවල් ගොඩක් තියද්දී හේතුවක් පැහැදිලි නැති හේතුවකින් ලියනවා මෙහෙම කතාවක්. ඒ කතාව තමයි
අටුවා පාලියට නැගුවට පස්සේ අටුවා පාලියට නැගුවට පස්සේ උන්වහන්සේ සිහියල අටුවාවන් ටික ගොඩ ගහලා ගිනි තිබ්බා කියලා. සිහියල අටුවා ටික ගිනි තිබ්බා කියලා. දැන් මේ කියන කතාව එහෙම පිළිගන්න පුළුවන් අපිට. මේ බුද්ධඝෝෂ උප්පත්ති කතාව ලියන්නේ මතක තියාගන්න මේ 14 වෙනි සියවසේ විතර බොහොම මෑතක ලියන්නේ. එහෙම පිළිගන්න පුළුවන්ද කියන කාරණය. හේතුව තමයි මේ ධර්ම ග්‍රන්ථවලට අපි දක්වපු ගෞරවය. එක අංක එක. දෙවෙනි කාරණය මේ පොත් පරීක්ෂා කරලා බලන්නත් පුස්තකාලයට ඇතුල් වීමටත් අවසර ගන්න උන්වහන්සේට ගන්න වෙච්ච වෙහෙස. උන්වහන්සේට ගන්න වෙච්ච වෙහෙස. අනුව අපිට පේනවා මෙවැනි දෙයක් කිසිසේත් වෙයිද? ඒ කියන්නේ මහවිහාරය මෙච්චර සුරක්ෂිතව තබාගත්තු පොත් ටික මේ පරිවර්තනය කිරීමට අතර දුන්නට පස්සේ ඒක පරිවර්තනය කරලා ඉවරනට පස්සේ මේ ටික පුච්චලා දාන්න ඉඩ තබනවද කියන කාරණේ. ඒක මොන හේතුවකටද එවැනි කතාවක් ඇතුළත් කරේ කියන එකට අපිට පැහැදිලි නැහැ. එතකොට මෙතනදී ඒ කොටස අල්ලගෙන කියනවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ සියල අට කතා විනාශ කරා කියලා. ඊළඟට තවත් කොටසක් කියන චෝදනාවක් තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ සියල අට කතාව මේක පාලියෙන් ලියාපු නිසා තමයි සියල අට කතා අභාවයට ගියේ කියලා. මේක කිසිම පදනමක් නැති කතන්දරයක්. හේතුව සියල අට කතාවල් බුද්ධඝෝෂ හාමුදුරුවන්ට අවුරුදු 500කට විතර පස්සේ තිබුණා කියන්න සාධක තියෙනවා. හේතුව තමයි උන්වහන්සේගෙන් අවුරුදු 100කට 200කට පස්සෙත් ලියවිච්ච අට කතා තියෙනවා. ඒවා ලියන්නත් භාවිතා වුණේ සියල අට කතා. 10 වෙනි සියවසේ ලියවෙන දම්පිය අටුවා ගැටපදයේදී සියල අට කතාවේ උදාහරණ ගත්තු වාක්‍ය කොටස් දකින්න තියෙනවා. තොර දම්පිය අටුවා ගැටපද ඒ රචකයාට සියල අට කතාව දකින්න ලැබිලා තියෙනවා කියන එකනේ. එතකොට අපිට එකෙන් පේනවනේ බුද්ධඝෝෂ හාමුදුරන්ගෙන් පස්සෙත් සියල අට කතාව තිබ්බා කියලා. ඒතර බුද්ධඝෝෂ හාමුදුරුවෝ කරපු නිසා මොකද එහෙනම් සියල අට කතා කොහොමද නැති වුනේ? සියල අට කතා නැති වෙන හැටි අපිට පැහැදිලි. පොළොන්නරු යුගයේදී කාලිංග මාග ආක්‍රමණය වෙලාවේ පුස්තකාල ගිනිබත් කරා. ඒ ගිනිබත් කිරීමෙන් ලංකාව තුළ පොත්පත් නැති වුණා. අපිට කවදාකවත් නැවත හොයාගන්න බැරි වෙන්න විශාල මේ පුස්තක සංඛ්‍යාවක් ඉවර වුණ බව අපි දන්නවා. එතකොට මොකද්ද පස්සේ කාලේ කරේ? ඉන්දියානු වර්ධද්වීපය තුලත් මැලේසියානු වර්ධද්වීපය තුලට තරං ගිහිල්ලා තිබිච්ච පොත්පත් ටික නැවත ගෙනාවා. දඹදෙණිය යුගයේදී මේ විදිහට පොත්පත් ටික ගෙනල්ලා නැවත අපි ඒවා සම්පූර්ණ කරගත්තා. දඹදෙණිය යුගයේදී මේ තරම් විශාල සිංහල පොත් ප්‍රමාණයක් ලියන්න හේතු වෙන්නේත් ඔය හේතුවමයි. මොකද හේතුව මුලින් තිබුණු බෝධි වංශය නැති වුණා, ධාතු වංශ නැති වුණා, රූප වංශ නැති වුණා. ඒතර මේ වගේ පාලි පිටපත් තිබුණා බුරුමේ සියම් රටවල. මේ වගේ නල්ල නැවත සිංහලෙන් ලියනවා. එතකොට අපිට පේනවා සියල අට කතාව නැති වෙන්නේ කාලිංග මාගගේ ආක්‍රමණයෙන් කියලා. ඒතර දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ කරපු වැඩේ මේ පාලියට මේක නැගීම නිසා මොකද්ද උනේ? පාලියට නැගීම නිසා වෙනත් රටවල මේ පොත් ටික රැකුණා. යම් කිසි විදිහකින් බුද්ධඝෝෂ හාමුදුරුවෝ පාලි භාෂාවට අට කතා නොනැගුවා නම් වෙන්නේ ඒ මහවිහාරයේ සතුව තිබිච්ච දහම් දැනුමත් නැති වෙලා යනවා. භාෂාව විතරක් නෙමෙයි. ඒ ඥානයත් නැති වෙලා යනවා. අඩුම තරමින් බුද්ධඝෝෂ හාමුදුරුවෝ පාලියට පරිවර්තනය කිරීම නිසා මේ අට කතා ටිකේ ඥානය රැකුණා, ඒ දැනුම රැකුණා, ධර්මය ආරක්ෂා වුණා. මේ යම් විදියකින් මේ වැඩේ නොවී තිබුණා නම් ඒ ඥානයත් අපිට නැති වෙනවා. ඒක ඇත්ත කතාව.
ඒ නිසා අපි සිංහලයේ වැටියට කළ යුතු දේ මහාවිහාරයේ සතුව තිබිච්ච ඥානය රැකපු කෙනෙක් හැටියට බුද්ධඝෝෂාමතුන්ට ගරු කරන්න ඕන. මේ කරුණු තේරුම් ගන්න බැරි යම් යම් පටු ආකල්පවල ඉන්න වෙනත් අරමුණු තිබුණු අය විසින් කරන චෝදනාවල් කිසිදු පදනමක් නැහැ. ඒවා මිත්‍යාවක් පමණයි. ඒ නිසා බුද්ධඝෝෂාමතුන්ෝ මේවා පාළියට නැගීම තුළින් සිද්ධ වුණේ ශාසනය සුරක්ෂිත කර ගැනීම, ධර්මය සුරක්ෂිත කර ගැනීම සම්බන්ධයෙන් මහා මෙහෙවරක් කියන එක අපි තේරුම් ගත යුතුයි. දැන් මේ අනුව අපට පැහැදිලි වෙනවා මේ බුද්ධඝෝෂ තෙරුන් වහන්සේගේ මෙහෙවර මොන වගේ එකක්ද? අදටත් අපි උන්වහන්සේ කරපු ඒ මහා මෙහෙවරෙන් ඵල ප්‍රයෝජන ගන්න හැටි. අපේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ගත්තොත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පරිවර්තන කරද්දී ඒ පරිවර්තනයන් කරද්දී ගැටලු එනකොට භාවිතා කරේ අටුවාව තමයි ගැටලු විසඳ ගන්න තිබුණු එකම තැන. ඕනම සංගායනාවකදී එහෙම තමයි. අද තේරවාදී ලෝකයේ අධ්‍යයනය කරද්දී යම් කිසි ධර්ම කරුණක් ගැටලු සාගතනක් ආවොත් ඒක අටුවාවෙන් තමයි ඉගෙන ගන්න. දැන් මේවට මේ තරම් සේවාවක් මෙහෙයක් අපේ ඉතිහාසයේ තවත් කෙනෙක් කරලා තියෙනවද කියන ගැටලුව පවා මතුවෙනවා. ඒ නිසා මේ බුද්ධඝෝෂාමතුන්ෝ අපේ ඉතිහාසයේ හඳුන්වලා තියෙනවා අනුබුද්ධ කියන නාමයෙන්. අනුබුද්ධ කියන නාමයෙන් හඳුන්වලා තියෙනවා. ඒ නාමය හඳුන්වන්න තරම් සුසුකමක් උන්වහන්සේ ළඟ තිබුණා. ඒ නිසා උන්වහන්සේ අපි සලකනවා මේ දේශන මාලාවේදී අපි තුන්වෙනියට ගත්තේ ඒ නිර්මල දහම සුරක්ෂිත කිරීමට මූලික වෙච්ච ප්‍රබල චරිතයක් හැටියට. ඒ වගේම තවත් කාරණයක් අපි මතක තියාගන්න ඕන බුද්ධඝෝෂාමතුන්ෝ වැඩම කරන වෙලාව වෙනකොට අපේ රටට තුලටත් වෛතුල්‍යවාදය ඇවිල්ලා තිබුණේ. එතකොට නිකාය ભેදය ඇති වෙලා තිබුණේ. මේවා පාළියට නැගීම නිසා වෛතුල්‍ය ආකල්ප අපේ දැනුම ඇතුළට මිශ්‍ර වෙන එක වළකා ගන්න පුළුවන් වුණා. ඒ නිසා ත්‍රිපිටකයේ කුන්තගතතිස්ස මහරහතන් වහන්සේ ඇතුළු පිරිස රචනා කිරීමෙන් ග්‍රන්ථාරූඪ කිරීමෙන් ඒ වෙනත් මතවාද ඇතුල් වීම වළක්වා ගත්තා වගේම අටුවා පාළියට නැගීම තුළ අට කතාවලටත් බාහිර මතවාදයන් ඇතුල් වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා බුද්ධඝෝෂාමතුන්ෝ අපි රහතන් වහන්සේ කෙනෙක් හැටියට සලකන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ තවදුරටත් සංසාරයේ කොතනක හරි ඉන්නවනම් මේ අපි කරනු ලබන සියලු පින් උන්වහන්සේට අනුමෝදන් වේවා. උන්වහන්සේගේ සමහර ග්‍රන්ථවල අග තිබෙන ගාථා පාඨ වලට අනුව උන්වහන්සේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේගේ ඒ ප්‍රනිධිය පූර්ණ වෙලා ඒ අරමුණ පූර්ණ වෙලා උන්වහන්සේගේ අපේක්ෂිත බෝධියකින් නිවන් සුවත් කරගන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි. මේ මොහොතේදී පැයක පමණ කාල පරාසයක් තුළ ඊටමත් වැදගත් අපිට හැම පැත්තකින්ම පැහැදිලි වන ආකාරයෙන් ශ්‍රේෂ්ඨ යුග මෙහෙවරක නිරත වුණු ඒ බුද්ධඝෝෂ මහෝත්තමයන්න් වහන්සේ පිළිබඳව ඒ චරිතාපදානය අති ගෞරවනීය අපගේ රාජකීය පඬිත අවසරයි මිස්ස කමලසිරි ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ ඊටමත් මැනවින් දේශනා කරන්නට යෙදුණා. මම හිතන්නේ මේ දේශනාව තුළින් මුල ඉඳන් අග දක්වාම යම්කිසි කෙනෙක් මනසේ ශ්‍රවණය කරා නම් බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ කලේ මොකද්ද? උන්වහන්සේගේ කාර්යභාරය උනේ කුමක්ද කියන එක තේරුම් ගන්නට මම හිතන්නේ ඊටමත් මැනවින් පුළුවන්කම ලැබෙනවා. මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕන කාරණාවක් තමයි තෙරුන් කියන තේර කියන වචනය පවා අහිමි කරගත්ත මහෝත්තමී. මොකද සමහර ඇතැම් මිත්‍යා මතධාරී උදවිය
ඒ මහෞත්තමයන් වහන්සේ පිළිබඳව සිහිපත් කරනකොට නමින් පමණයි බුද්ධඝෝෂ කියන නමින් පමණක් ආමන්ත්‍රණය කරන ආකාරය අපි දැකලා තියෙනවා. එතනමුත් මේ වගේ චරිතාපදානයන් නිසි පරිදි ඒ උප්පත්තියේ පටන් ඒ උන්වහන්සේගේ කාර්යභාරය දක්වාම මනසේ සිහියෙන් ශ්‍රවණය කරනකොට ශාස්ත්‍රානුකූලව ශ්‍රවණය කරනකොට ඒවා පිළිබඳව අධ්‍යයනය කරනකොට එහෙම ප්‍රකාශයක් කරන්න හිත නැමෙනවද කියන එක සංවේදී හදවත් තියෙන කෙනෙකුට ඇත්තටම දැනෙන දෙයක්. ඒ වගේම තමයි ඒ මතය බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේ මහා විනාශයක් කරා කියන මේ මතය තව විශාල වශයෙන් සමාජගත වෙලා අවසානයේ ඒක බුද්ධඝෝෂ මහතෙරුන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ත්‍රිපිටකය පාලියට පරිවර්තනය කළා ත්‍රිපිටකෙත් විකෘති කරා කියන ඒ කියන්නේ එක දෙක කරලා අමුතුම විදිහට ඒක කියන ආකාරයකුත් අපි දකිනවා. ඉතින් මේ කොයි ආකාරයෙන් ගත්තත් ඒ හැම මිත්‍යා මතයකටම ඒ හැම ප්‍රලාපයකටම අදාළ පිළිතුරු ගෞරවනීය මිස්සක කමලසිරි පණ්ඩිත හාමුදුරන් වහන්සේ අද මේ උතුම් දේශනය තුළින් මේ කෙටි කාලය තුළ අති ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ කිව යුතු පෙන්විය යුතු සියලු කාරණා මනසේ පැහැදිලි කරන්නට යෙදුණා. ඔබ වහන්සේට මේ මොහොතේදී කරුණ මිතුරු ජාත්‍යන්තර සංවිධානය වෙනුවෙන් අප්‍රමාණව පින් අනුමෝදන් කරනවා. මේ මහා යුග පුරුෂයන්ගේ මහා මෙහෙවර මේ යුගයේ හැටියට තවත් යුග මෙහෙවරක් හැටියට මේ සිදු කරන මහා මෙහෙවර අපි අනුමෝදන් වෙමින් බොහෝ කාලයක් මේ උතුම් කර්තව්‍ය තවදුරටත් සිදු කරමින් මිත්‍යාවෙන් අන්ධ වෙලා සිටින මේ උදවියට ඒ ප්‍රඥා ඇස පහළ කරවන්නට ඔබ වහන්සේට තව තවත් කායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා. තෙරුවනේ අනන්ත ගුණ බලෙන් ඔබ වහන්සේට සියලු ආරක්ෂාවන් සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස මේ උතුම් පුණ්‍යානුභාවය ඔබ වහන්සේට මහා පාරමී කුසලයක්ම වේවා කියලා මෙත්සිත පෙරටුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ උතුම් කර්තව්‍ය සිද්ධ කිරීමට විශාල මෙහෙවරක් සිද්ධ කරනු ලබන්නේ කල්මිතුරු ජාත්‍යන්තර සංවිධානයේ පින්වන්ත සියලුම ගිහි පැවිදි පිරිස මේ හැමෝම නිහඬව මේ පිටිපස්සේ ඉඳගෙන විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. ඒ හැමෝටම මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ කරන මේ මෙහෙවර ඔබගේ ජීවිතේ කාලෝකයෙන් පිණිසත් ඒ වගේම ඔබගේ උතුම් මග මේ දහම් මග ආලෝකමත් කරගෙන ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනේදී මේ සඳහා සම්බන්ධ වෙන සියලු ගිහි පැවිදි ඔබ සියලු දිනාටම තෙරුවනේ අනන්ත ගුණ බලෙන් සියලු ආශිර්වාද වේවා. උතුම් ආර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා ආශිංසනය කරනවා. අපි ඊළඟ සතියේ ඊළඟ ඉරිදා දින ඊළඟ දේශනය සමග මේ වෙලාවටම අපි සම්බන්ධ වෙමු. ඒ පිළිබඳවත් කෙටියෙන් සිහිපත් කරමින් ඔබ හැමෝටම ආශිංසනය කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්දං පස්සිතුම් වන්දේ තුම් පරං සාරිපුත්තාදි තේරානං ආගතං පටි පාඨියා සද්දාසීලං දයාසං බුද්ධ පුත්තං නමා